ඒ වගේම පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මුලින්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ස්තුතිවන්ත වෙනවා. අපි බලමු දැන් අපේ පිටපිටිය වෛද්‍යාචාර්යතුමා ඉස්සෙල්ලා අපිට සඳහන් කරා මේකේ තියෙන යම් යම් දේවල් පිළිබඳව මූලිකවම මම අදහස් කරන්නේ මේ තියෙන්නේ මොනවද කියන එක ඔබතුමාලාට පැහැදිලි කරලා දෙන්න. හරි මේකේ ඇත්තටම දැන් අපිට තිබුණ ගැටලුව තමයි මේ දල අදහසක් ගත්තොත් අපිට ඇයි මේක කරන්න ඕනේ කියන එකට අදහසක් දෙන්න තමයි අපි මේ කියලා මේ මුලින්ම අදහස් කරන්නේ. අපේ අර ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහත්මයා කිව්වා වගේම මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා හැමෝම මේක ඉල්ලනවා. නමුත් ගැටලුව තමයි ඇත්තටම අපිට හරි කිතුල් පැණි හෝ හකුරු හොයාගන්න නැති එක. ඉතින් මේකට ඒ වගේ ලොකු ඉල්ලුමක් ලැබෙන්න හේතුව තමයි විශේෂයෙන්ම මෙන්න මේ කියන කාරණාව. දැන් මේ කිතුල් ගත්තොත් එහෙම මේක මේ ආයුර්වේදය එහෙම නැත්නම් අපේ අනාදිමත් කාලයක ඉඳලා පාවිච්චි කරලා තිනවා මෙන්න මේ කියන ಗುಣ තියෙනවා කියන එකට. එකක් තමයි අපි වයසට යෑම පාලනය කරන ඇන්ටි ඒජින් ප්‍රොපර්ටිස් තියෙනවා කියලා. අනිත් එක ඇන්ටි ඩයබටික් පොටෙන්ෂල්ස්. මෙන්න මේ කාරණා නිසා තමයි ඇත්තටම අතීතයේ ඉඳලා සඳහන් වෙලා තියෙනවා මේක ඩයබටික් තියෙන අයට එහෙම නැත්නම් මේ සුගර් තියෙන අයට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මෙන්න මේක හේතු නිසා තමයි ලොකු ඉල්ලුමක් තියෙන්නේ. නමුත් ගැටලුව තමයි මේ ඉල්ලුමත් එක්කම වෙන අනිත් දේ සැපයම නැති වෙනකොට මිනිස්සු පෙළඹෙනවා මේක සීනි දාලා බාල කරන්න. එහෙම නැත්නම් සීනි දානවා සමහර වෙලාවට දැන් අලුත්ම තත්ත්වය තමයි සීනි වෙනුවට උක්පැණි එකතු කරනවා මේකට. මේකම කරලා බාල කරනවා. ඉතින් මේක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මේ බාල කිරීම අනිත් එක සුළු ප්‍රමාණයෙන් නෙවෙයි සාමාන්‍යයෙන් 150 ඉඳලා 100ක් වෙනකන් තියෙනවා. කිතුල් පැණි කියලා දෙන සමහර ඒවා ඇත්තටම කිතුල් පැණි නෙවෙයි සීනි පැණි. ඊළඟට තියෙන ගැටලුව තමයි දැන් මේකෙදි මේ අපි මෙහෙම තියෙන වෙලාවට අපිට අවශ්‍ය වෙනවා මේක දැන් වෙන දේවල් වලින් අපි දන්නවා මොකක් හරි ප්‍රොඩක්ට් එකකට යමක් එකතු කරොත් කොහොමද මේක මේ අඳුරගන්නේ කියන කාරණේ. නමුත් දැනට තියෙන ප්‍රශ්නේ අපිට උනේ මේ පරිශ්‍රණය පටන් ගන්න හේතු උනේ එක තමයි කොහොමද අපි සීනි දාපු කිතුල් පැණි එකක් අඳුරගන්නේ කොහොමද අපි උක් පැණි දාපු පැණි එකක් අඳුරගන්නේ කියන කාරණේ. දැන් මේකට තිබුණේ නැහැ අතරම යම් කිසි ක්‍රමවේදයක් සඳහන් වුණේ නැහැ. අනිත් එක තමයි අපේ රටේ දැනට පැණි වර්ග සඳහා පැණි වර්ග 4ක් තියෙනවා. මේ 4ටම දැනට බලාත්මක කරලා තියෙන එකම ප්‍රමිතියක්. මේ SLS 772 කියන ප්‍රමිතිය තියෙනවා. ඊළඟට හකුරු වලට තියෙනවා SLS 521 කියන ප්‍රමිතිය. මේ දෙකේම තියෙන්නේ මෙන්න මේ වර්ග 4ටම. තල් පොල් කිතුල් සහ උක්පැණි කියන මෙන්න මේ පැණි සහ හකුරු වලට පොදු ප්‍රමිතියක් තියෙන්නේ. ඉතින් මේක ගැටලුවක්. මේකේ අඳුරා ගන්න දක්වලා තියෙන මේ ක්‍රමවේදය තමයි රස සහ සුවඳ. ඉතින් හරි කිතුල් පැණි සහ හරි හකුරු කාලා නැති කෙනෙකුට මේ රස සහ සුවඳ අඳුරා ගන්න බෑ. අනිත් එක පුද්ගලිකයන් පුද්ගලයාට මේ රස සහ සුවඳ හඳුනා ගැනීමේ ක්‍රමවේදය එක විදිහට කරන්න අමාරුයි. අනිත් එක අපි මේක විදේශ වෙළඳ පොළට යවන්න බලාපොරොත්තු වෙනවා නම් මේ රස සහ සුවඳ කියන එක හරියන්නේ නැහැ. අපිට මේ රසායනිකව මේක අඳුරා ගැනීමේ ක්‍රමයක් සකස් කරන්න වෙනවා. මේක තමයි අපිට තිබිච්ච ගැටලු ටික. ඉතින් මේ එක්කම අපි දන්නවා දැන් ලංකාවේ සහ ලෝකෙත් තියෙනවා අපි මොනවා හරි ආහාරමය ද්‍රව්‍යයක් යවනවා නම් මේකේ ලේබල් එකක් තියෙනවා. ෆුඩ් ලේබල් කියලා තියෙන. දැන් ළඟදී තවත් එකක් ඇවිදුනා අර ට්‍රැෆික් ලයිට් කියලා. sugar salt fat කියන එක. මෙන්න මේ ලේබල් නැතුව අපිට ප්‍රොඩක්ට් එකක් යවන්න බෑ. ඉතින් මේ ලේබල් හදන්න හැබැයි අපිට ඒ යම් යම් දත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අපි පරීක්ෂණවලදී අත්‍තරම කරේ මෙන්න මේ දත හොයාගන්න උත්සාහ කරපු එක. අනිත් එක තමයි අපි බැලුවා දැන් මේකෙදී මේවා වෙන් අඳුරගන්න එක තමයි අපේ මූලිකම කාරණේ උනේ. මේවා කොහොමද වෙන් කරලා අඳුරගන්නේ සහ යම් විශේෂකින් මේවා බාල කරොත් සීනි හෝ වෙනත් පැණි වර්ගයක් දාලා මේක අඳුරගන්නේ කොහොමද? මේක අපි විද්‍යාත්මකව කොහොමද පැහැදිලි කරගන්නේ කියන කාරණේ තමයි අපිට ආවේ. අනිත් ඒවා මේකෙදී අපි අදහස් කරා අපිට දැන් මේක විද්‍යාගාරයකට ගෙනල්ලා පැණි බෙවතුලක් පරීක්ෂා කරලා අපිට කියන්න පුළුවන් මේකට සීනි දාලාද නැත්ද කියන එක. හැබැයි අපිට තිබිච්ච ලොකුම ගැටලුව තමයි ඉන්ඩස්ට්‍රි එකත් එක්ක පැණි කල එකතු කරන අය ඉන්නවා. මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා මේ ගොවි මහත්තයා දෙන පැණි එක හොඳ පැණි එකක්ද නැද්ද කියලා බලා ගන්න. ඉතින් ඒකෙදි අපි පුළුවන් වුණා මේ ටෙස්ට් කිට් එකක් හදන්න. මේක ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් ෆීල්ඩ් එකේදී ගෙනහිල්ලා බොහොම සරල මේකක්. ඒකේ තියෙන විශේෂත්වය තමයි මම ඉස්සරහදී පෙන්නන්නම් මේ අපිට 80%ක නිරවද්‍යතාවයකින් මේ පරීක්ෂණය කරලා කියන්න පුළුවන් පැණි වලට සීනි දාලාද කියන්නේ නැද්ද කියන එක. අවශ්‍ය නම් ඇත්තටම පහුගිය කාලේදී අර තෙලිජ්ජ වලටත් සීනි දාන්න පටන් ගත්තා. මේකත් පරීක්ෂා කරන්න පුළුවන් මේ පරීක්ෂණ කටලෙම මගින්. මේක විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ. අනිත් එක තමයි දැන් හැම ආහාරයකම නියුට්‍රිෂන් ලේබල් එකක් තියෙනවා. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම කඩෙන් ගන්න හැම එකම නියුට්‍රිෂන් ලේබල් එකක් දාලා තියෙනවා. මේ ලේබල් එකත් අවශ්‍ය වෙනවා අපි වෙළඳ පොළට දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා තමයි අපි ඇත්තටම විශේෂයෙන්ම මේකෙදී අරමුණු කරගත්තේ. ඊට පස්සේ මේ සාම්පල්ස් ගන්නකොට අපිට ඇත්තටම ගොඩක් උදව් කරා. මෙන්න මේ මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ උදව් කරපු කාණ්ඩයක පිළිබඳව
දරණේගල් ප්‍රදේශයේ ගොවි මහතුරු අපිට උදව් කරා. ඊළඟට කුඩව ප්‍රදේශයේ අය, ඊටඟට කොත්මලේ මේ සියලුම තැන්වල ඉන්න මිනිස්සු අපිට උදව් කරා ගොවි මහතුරු. ඒව නැත්තම් අපිට මේක කරගන්න අමාරුයි අතරම. අපි මේකම තවත් කරපු දෙයක් තමයි මේ පැණි වර්ග පිළිබඳව සඳහන් කිරීමේදී මම සඳහන් කර අනිත් පැණි වර්ගත් මේකම අපි පරීක්ෂණයට භාජනය කරා. මොකද අපිට මේවා වෙන් කරලා අඳුර ගන්න අවශ්‍ය වුණ නිසා. මේකෙදී අපි මූලිකව බලපු කාරණා තමයි මේකේ තියෙන සීනි වර්ග මොනවද කියන එක. දැන් මේ මෙතන සඳහන් වෙන්නේ මේ මම වෙන් කරලා තියෙනවා මේවා කොහොමද කරේ කියන එක. මොකද මේවා ලෝකයේ විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයන් වලට කළ යුතුයි. ඉතින් ඒවා ඔක්කොම අපි මෙතන සඳහන් කරලා තියෙන එකයි. අනිත් එක තමයි අපේ පිළපිටිය වෛද්‍යාචාර්යතුමා වගේ පොලිෆිනෝල්. ඒවත් අපි පරීක්ෂා කරා මොනවද තියෙන්නේ සහ පොලිෆිනෝල් එකෙන් එකත් අපි පරීක්ෂා කරලා තියෙනවා. වෙන වෙනම මේ මොනවද තියෙන වර්ග කියන එක. ඊට අමතරව මේකේ ඇමයිනෝ ඇසිඩ් ප්‍රොෆයිල් එක. අපි දන්නවා මේකේ යම් එකක ඇමයිනෝ ඇසිඩ් තියෙනවා. මෙන්න මේ ප්‍රොෆයිල් එක අපි බලාපොරොත්තු වුණා මේක හොයලා මේකෙන් අපිට අඳුර ගන්න පුළුවන් දෙයක් එක බලන්න. මේ ටික තමයි අපි කරේ. ඊළඟට අනිත් එක තමයි දැන් මේ හැම පැණි වර්ගයකටම සහ අකුරු වලටම තියෙනවා ආවේනික සුවඳක්. ඉතින් මේ සුවඳේ මොනවද තියෙන්නේ කියන එකත් අපි පරීක්ෂා කරා. ඊට අමතරව අර නියුට්‍රිෂන් ලේබල් එක අපිට පුළුවන් වුණා වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ මේකේ තියෙනවා මිනරල්ස් වර්ග විවිධ සංඝටක ඒවා මොනවද කියන එකත් අපි හඳුනාගෙන අපිට මේ ලේබල් ටික හදන්න පුළුවන් වුණා. ওই ටික තමයි මූලිකම අපි මේකෙදි කරපු කාරණා ටික. ඉතින් ඒකෙදි මෙන්න මේ වගේ අපිට දත්ත ලැබුණා. මේ තියෙන්නේ අපි නියුට්‍රිෂන් ලේබල් එකක් කරනවා නම් අපි මෙන්න මේ ක්‍රමවේදයන් පාවිච්චි කරන්න ඕන. ඒ විදිහට කරන්න ඕන. අනිත් එක තමයි විටමින් වර්ග. එතුමා සඳහන් කරා වගේ අපි සමහර විටමින් වර්ග අපි පරීක්ෂා කරා මෙන්න මේ ආකාරයට. ඊළඟට මේකේ විෂ යම්කිසි විෂ හෙවි මෙටල්ස් එහෙම නැත්නම් බැරලෝහ තියෙනවද කියන එකත් අපි පරීක්ෂා කරා මේ ප්‍රොඩක්ට් වල. මොකද ඒක ඊටාම වැදගත්. සමහරට රෝගාබාධ ඇති වෙන්න පුළුවන් එහෙම තියෙනවා නම් ඒවත් අපි පරීක්ෂා කරා. ඊට පස්සේ අපි ටෙස්ට් කිට් එකත් අර කිව්ව විදිහටම අපි පරීක්ෂා කරලා මේ සකස් කරා. මේ තියෙන දැන් අපි බැලුවොත් එහෙම මේ වගේ තියෙන අපි ගත්තොත් එහෙම තෙලිජ්ජ මේකේ තියෙන මේ තියෙන සීනි වර්ග තමයි මේ සඳහන් කරලා අපි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තුනේම ෆ්‍රක්ටෝස් ග්ලූකෝස් සහ සුක්‍රෝස් තියෙනවා. මේවා තමයි ප්‍රධාන වල. ඊට අමතරව ඉනසුටේල් කියන සුගර් වර්ගයක් තියෙනවා. නමුත් ඒවා ඊටම සුළු ප්‍රමාණයෙන් තියෙන්නේ. මේකෙදි අපි කරපු විශේෂ දෙයක් තමයි අපි මේ වගේ තියෙන මේ දැනට තියෙන ප්‍රමිතියේ තියෙන මේ ටෝටල් සුගර් එහෙම නැත්නම් සීනි ප්‍රමාණය සහ විතරයි ප්‍රමිතිය අන්තර්ගත වෙන්නේ. හැබැයි අපි ඒක වෙනුවට ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් කියන අනිත් සුගර් වර්ගات කොච්චර තියෙනවද කියලා අපි පරීක්ෂා කරා. මේකෙදී අපිට පුළුවන් වුණා ඇත්තටම ඔයගොල්ලන්ට පේනවා ඇති බොහෝ සෙයින් මේ බැලුවම පැණි සහ හකුරු වල තියෙන්නේ එක්තරා අනුපාතයක් තියෙනවා මේ ටෝටල් සුගර් සහ රිඩියුස්ඩ් සුගර් අපි කියනවා ඔක්සික් හාරක සීනි කියන එකට අනුපාතයක් තියෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම අපි පාවිච්චි කරේ මේ අපේ ටෙස්ට් කිට් එක ඩෙවලොප් කරනකොට. මේ තියෙන්නේ අපි වගේ ගත්ත මේ සුගර් ඒ විද්‍යාගාරී පරීක්ෂා කරාම මෙන්න මේ වගේ අපිට සංඥාවක් ලබා දෙනවා. එක එක සුගර් වර්ගයේ අණු. ඔයගොල්ලන්ට පේනවා ඇති ෆ්‍රක්ටෝස් ග්ලූකෝස් සහ සුක්‍රෝස් තියෙනවා. මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. මේකට අපි කියනවා HPLC කියලා කෙටියෙන්. ඒක පාවිච්චි කරලායි අපි මේ කරේ. මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ අනිත් පැණි වර්ග එක මේක සංසන්දනයක්. ඔයගොල්ලන්ට පේනවා ඇති කිතුල් ඊළඟට පොල් අනිත් එක තමයි මේ සුගර් කියන. එහෙම නැත්නම් අපි දැනට දන්න ඔය උක් වලින් ගන්න පැණි එකේ කොහොමද තියෙන තත්ත්වය කියලා. ඔයගොල්ලන්ට විශේෂයෙන් මේක පෙන්වන්න දෙයක් තියෙනවා. දැන් අපි සඳහන් කරා මේක ඩයබටික් තියෙන අයට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ විශේෂයෙන් ශරීරයට ඉතාම ඉක්මනින් අවශෝෂණය කරගන්නේ මේ තියෙන සීනි වර්ග තුනෙන් මේ ග්ලූකෝස් කියන එක. ඔයගොල්ලෝ දන්නවා අර දුවලා ඉවරුනම දෙන්නේ ග්ලූකෝස්නේ. ඒකට හේතුව තමයි ඉක්මනින් ශරීරයට අවශ්‍ය කරන ශක්තිය නිපදවනවා. ඉතින් මේ කිතුල් පැණි වල බැලුවොත් එහෙම ග්ලූකෝස් තියෙන හුඟක් අඩුයි. ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් තියෙන්නේ සාපේක්ෂව අඩුවෙන් අණු දෙකට. ඒ හින්දා තමයි එක හේතුවක් මේක මේ අර ඩයබටික් තියෙන අයට පාවිච්චි කරාට ඒ තරම් සුගර් ලෙවල් එක නගින්නේ නැති වෙන්න හේතුව. ඊට අමතරව තවත් හේතු තියෙනවා. ඔය විදිහට බැලුවොත් එහෙම අනිත් එක තමයි අපි සුගර් ඉන්ඩෙක්ස් එක කියලා එකක් ඩෙවලොප් කරා. ඔයගොල්ලන්ට පේනවා ඇති රිඩියුසින් සුගර් සහ ටෝටල් සුගර් බැලුවොත් එහෙම කිතුල් පැණි වල තමයි අවම අගය තියෙන්නේ 0.1ක් විතර තියෙන්නේ. හැබැයි අනිත් ඒ වගේ පොල් පැණි ගත්තොත් එහෙම 0.5ක් තියෙනවා. සීනි ගත්තොත් එහෙම නැත්නම් පැණි ගත්තොත් එහෙම 0.6ක් විතර තියෙනවා. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අඳුරා ගන්න මේ අනිත් සීනි වර්ග දාලා තියෙනවද කියන එක පාවිච්චි කරන්න. ඊට අමතරව තවත් ක්‍රම වේද තියෙනවා. ඊට පස්සේ මම සඳහන් කරා අපි අර ටෙස්ට් කිට් එකක් හැදුවා කියලා ඔය සංසිද්ධියම පාවිච්චි කරලා මේ තියෙන්නේ මේකෙදි කරන්නේ සරලවම ඇත්තටම අපි වර්ණයක් නිෂ්පාදනය කරනවා මේ සාම්පල් එකත් එක්ක. මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ
ද්‍රාවණය තුල නිල් පාටක් ඉතුරු වෙනවා නම් අපි මේ පරීක්ෂණය කරාට පස්සේ ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ සාම්පලය සීනි දාලා මේවා කරලා තියෙනවා. ඉතින් මේකෙන් පුළුවන් අපිට ෆීල්ඩ් එකේදී මේවා කරගන්න. අපි ඇත්තට මේ ටෙස්ට් කිට් එක දැනට යුනිට් 50ක් විතර විකුණලා තියෙනවා. මේ යම් අයට විශේෂයෙන්ම IDB එකට අපි ගොඩක් දීලා තියෙනවා. ඊට අමතරව පුද්ගලික වෙළඳ මහතුනුත් මේක ලබා ගන්න තියෙනවා. මේ තියෙන්නේ හොඳ නම්. ඔයගලන්ට පේනවා ඉතින් තද රතු පාටක් පෙන්වනවා. ඒක අර ප්‍රමාණය අනුව මේ පාට ওই දෙක අතර විචලනය වෙනවා. හුඟක් නිල් පාටයි කියන්නේ ගොඩක් සීනි දාලා තියෙනවා. යන්තම් දුඹුරු පාට වෙනවා කියන්නේ සීනි දාලා ප්‍රමාණය ගොඩක් අඩුයි කියන එක. මේකෙන් අපිට ඇත්තටම පුළුවන් විද්‍යාගාරයට නැතුව ෆීල්ඩ් එකට ගිහිල්ලා පැණි ගන්නවා නම් එතනදී පරීක්ෂා කරන්න. නමුත් අපි මේක ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ පැණි එකතු කරන අයට. මොකද ඒගොල්ලන්ට පුළුවන් හොඳ පැණි විලඳු මහතුන් මේ ගොවි මහතුන්ගෙන් ලබා ගන්න. ඊට පස්සේ දැන් අපි බැලුවොත් එහෙනම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ මේ තියෙනවනේ දැන් අපිට ටෙස්ට් කිට් එක පාවිච්චි කරනකොට ඕකේ කොච්චර ඇකියුරසි එකක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. මේකෙන් කොච්චර නිරවද්‍යතාවයක් තියෙනවද කියලා බැලුවොත් එහෙම මේකම ටෙස්ට් කිට් එකම අපිට තෙලිජ්ජ පරීක්ෂා කරන්නත් බලන්න පුළුවන්. එහෙම ගත්තොත් 80%ක විතර නිරවද්‍යතාවයක් තියෙනවා. පැණි වලට ගත්තොත් එහෙම 75%ක වගේ නිරවද්‍යතාවයකින් අපිට කියන්න පුළුවන් මේක දාලාද නැද්ද කියන එක. මේ ටෙස්ට් එකට යන ගාණ අහන්න පුළුවන් කෙනෙක්. එතකොට එක ටෙස්ට් එකක් කරන්න වෙන රුපියල් 5ක් වගේ ප්‍රමාණයක්. දැන් නම් පොඩ්ඩක් වෙනස් වෙලා ඇති. විනාඩි 5කින් අපිට ටෙස්ට් එක කරන්න පුළුවන්. අපි සාමාන්‍ය ටෙස්ට් කිට් එකක් දෙනවා. ටෙස්ට් 100ක් කරන්න අවශ්‍ය කිමිකල් ලබා දෙනවා. ඊට පස්සේ ඇත්තටම කෙනෙකුට අවශ්‍ය නම් වෙන්නේ කිමිකල් ටික විතරයි අපෙන් මිලදී ගන්න වෙන්නේ. ඊට පස්සේ අර වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ පොලිෆිනෝල් ගැන සඳහන් කරා. මොකද මේක ඇත්තටම මේ හුඟක් ඔය ඇන්ටි කැන්සර් ප්‍රොපර්ටිස් එහෙම තියෙනවා. ටෝටල් පොලිෆිනෝල් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ දත් අපිට ලැබුණා. එකක් තමයි කිතුල් වල සාමාන්‍යයෙන් මැද අඩු අවගයක් තියෙන්නේ. නමුත් කොකොනට් සහ සුගර් කේන් වල ටිකක් වැඩියෙන් පොලිෆිනෝල්ස් තියෙනවා. ඒකෙන් හින්දා තමයි ඒක ටිකක් කළු පාට වැඩි වෙන්නේ. හේතුව පොලිෆිනෝල්ස් රත් කරනකොට ඒක කළු පාටට හැරෙනවා. ඔක්සිඩයිස් වෙනවා. ඔක්සිකරණය වෙනවා. ඒක තමයි එක හේතුවක් මේ ඒක සම්බන්ධ කරන්න පුළුවන් අපිට මේකේ වර්ණයත් එක්ක. ඊළඟට අපි මේකේ තියෙන ඕගනික් ඇසිඩ් වර්ග ගත්තොත් පොලිෆිනෝල් අඩංගු වෙනවා. මෙන්න මේ ඇසිඩ් වර්ග තියෙනවා මේකේ. මේවා ඇත්තටම ශරීරයට හොඳ සමහර ඒවා තියෙනවා. ඇස්කෝබික් කියන ඇත්තටම විටමින් C කියන එක. ඇස්කෝබික් ඇසිඩ් කියලා අපි පාවිච්චි කරන විටමින් C තියෙනවා. ඒ වගේම මේ හුඟක් ඇසිඩ් ඇත්තටම මේ ශරීරයට හොඳ දේවල් ලබා දෙනවා. ඉතින් ඒ නිසා මේකේ තියෙන මෙන්න මේ අර අපි සුදු සීනි කනවා වගේ නෙවෙයි මේකේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් ඊට අමතරව අර පැණි රසට අමතරව සීනි වලට අමතරව අපිට ගොඩාක් දේවල් ලැබෙනවා. අනිත් එක තමයි මේ අපි මේක වෙලාවේදී අනිත් ඒවත් එක්ක සංසන්දනය කරා මේ දත්ත මේකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අර පැණි වර්ගය අඳුර ගන්න. යම් විදියකින් අපිට කෙනෙක් කිව්වොත් මේක කිතුල් පැණි කියලා වෙන පැණි එකක් සම්බන්ධ කරලා අපිට පුළුවන් මේවා පාවිච්චි කරලා මේවා අඳුර ගන්න මේක කිතුල් පැණිද නැද්ද කියන එක. අනිත් එක තමයි දැන් මේකේ අපිට මේ අපි පාවිච්චි කරපු මේ මෙන්න මේවා දත්ත වලින් අපිට පේනවා මේ පැණි වර්ග එකින් එකට වෙනස්. ගොඩක් වෙනස් ඇත්තටම. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ තියෙන යම් මාක කම්පවුන්ඩ්ස් අපි කියනවා මාක කම්පවුන්ඩ්ස් කියලා ඒවා පාවිච්චි කරලා මේ පැණි වර්ගය අඳුර ගන්න. අනිත් එක අපිට මෙතනදී හම්බුණා මේ සංඝටක දෙකක් විතර ඒවා අපිට අඳුර ගන්න බැරි වුණා මේ වෙලාවේ. නමුත් ඒවා පොලිෆිනෝල් කාණ්ඩයට අයිති කියන එක අපි හඳුනාගත්තා ඒ වෙලාවේ. අනිත් එක තමයි විශේෂයෙන් අපිට සඳහන් කරන්න ඕනේ මේ පිළිබඳව මේක තමයි අපි අත්‍තරම් පාවිච්චි කරන්නේ දැනට මේ පැණි වර්ගයේ ඔතෙන්ටිකේට් කරන්න මේක කිතුල් පැණිමද කියන එකට අපි මේකේ ඇමයිනෝ ඇසිඩ් ප්‍රොෆයිල් එක එහෙම නැත්නම් ඇමයිනෝ ඇසිඩ් තියෙන්නේ මොනවද කියන එක අපි පරීක්ෂා කරා. ඒකෙදී ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ විශේෂයෙන් අපිට දකින්න ලැබුණේ තමයි මේ ආජිනින් කියන කම්පවුන්ඩ්ස් එක ගොඩක් තියෙනවා. අනිත් එක වැලින් කියන ඇමයිනෝ ඇසිඩ් එක මේ කිතුල් වල නැහැ. ඉතින් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් අනිත් ඒ වගේ මේක වෙන් කරලා අඳුර ගන්න. මේ එකම අපි අනිත් පැණි වර්ගත් පරීක්ෂා කරා කිතුල් ඊළඟට සුගර් කේන් එහෙම නැත්නම් කොකොනට් පැල්මයිරා කියන තල් පැණි වල මේකෙන් ඇතරම මේ සමහර ඒවා මම පාට කරලා තියෙන එකයි ඔයගොල්ලන්ට පේනවා ඇති සමහර ඇමයිනෝ ඇසිඩ් වර්ග තියෙන්නේ කිතුල් පැණි වල විතරයි. ඉතින් මේක අපිට පුළුවන් මාක කම්පවුන්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න කිතුල් පැණි අඳුනා ගන්න. මේක අපේ විද්‍යාගාරය විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනක කරන්න පුළුවන්. එතකොට යම් කෙනෙක් කිව්වොත් මෙන්න මේ පැණි එකක් ඇවලා මේක කිතුල් පැණිද කියන එක අඳුරා ගන්න අපිට මේ පරීක්ෂණ පාවිච්චි කරන්න පුළුවන්.
ඊට අමතරව මම මේ පෙන්නලා තියෙන්නේ මාක කම්පවුන්ඩ්ස් තියෙන හැටි මේ තමයි අර මම කිව්ව HP අපි ගත්ත ඇමයිනෝ ඇසිඩ් ප්‍රොෆයිල් එක මේ ඔයගොල්ලෝ එක එක ඉරිල් වගේ පෙන්වන්නේ අදාළ සංඝටකය අපි ලං කරලා තියෙනවා මේ විශේෂයෙන්ම මේ නිල් පාටින් පෙන්වලා තියෙන්නේ මේක අපිට මාක කම්පවුන්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කිතුල් පැණි අඳුර ගන්න. ඒ වගේම අපි අනිත් ඒවා සඳහාත් මාක කම්පවුන්ඩ්ස් ඩෙවලොප් කරා. මේ තියෙන්නේ sugar cane. එහෙම නැත්නම් අපි කියන උක් පැණි අඳුර ගන්න පුළුවන් මෙන්න මේ වැලින් හරහා. වැලින් අනිත් තුනේම තියෙනවා. නමුත් මේ වැලින් කියන සංඝටකය කිතුල් පැණි වල නැහැ. ඒ කියන්නේ යම් විදිහකින් අපි කිතුල් පැණි සාම්පල් එකක් මේ පරීක්ෂණය කරලා වැලින් ආවයි කියන්නේ අනිවාර්යයෙන් මේ පැණි එකට අඩුම තරමේ උක් පැණි හරි වෙන පැණි වර්ගයක් එකතු කරලා තියෙනවා. මේකෙන් අපිට ඒක අල්ල ගන්න පුළුවන්. මේ තියෙන්නේ කොකනට් වල තියෙන එක. ඒකෙත් ඔයගොල්ලන්ට පේනවා වැලින් තියෙනවා. මේ සියලුම දේවල් වල වැලින් තියෙනවා. හැබැයි කිතුල් පැණි වල වැලින් කියන සංඝටකය නැහැ. ඉතින් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන පැණි වර්ගයකින් ඩයිලියුට් කරොත් එහෙම නැත්නම් ඇඩල්ටරේට් කරොත් මේකෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කරපු එකක්වත් ඉතිහාසයේ කවුරුත් කරලා තිබුණේ නැහැ. මොකද මේවා මේ වෙන කවුරුත් කරන්න හේතුවකුත් නැහැ. මොකද මේ කර්මාන්තය ඇත්තටම විශේෂයෙන් ලංකාවටම ආවෙනික කර්මාන්තයක්. මේ කර්මාන්තය ලෝකේ වෙන කොහෙවත් කරන්නේ නැහැ. මේ දැනුම වෙන කොහෙවත් නැහැ. මේ කිතුල් ගහ සමහර තැන් වල තියෙනවා ගස් කපලා අර මල කෙලින්ම කපලා පැණි ගන්නවා. නමුත් කිතුල් නෙවෙයි. කිතුල් මදින්න ලෝකේ කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. මේ දැනුම මේක දේශීය දැනුමක්. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒක තියෙන්නේ මෙහෙ විතරයි. ඉතින් මේක අපිට ආඩම්බරි වෙන කාරණයක්. මොකද අපි අවුරුදු දහස් ගාණක් තිස්සේ මේක මැදලා තියෙනවා. වෙන ලෝකේ කොහෙවත් මේ කිතුල් ගස් තියෙනවා. ඕන තරම් ලෝකේ හැමතැනම තියෙනවා. හැබැයි කවුරුත් මදින්නේ නැහැ. ඒ නිසා ඉතින් මේ දැනුම අපි ළඟ විතරයි තියෙන්නේ. ඒක ටිකක් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේ මම අර කිව්ව ප්‍රතිඵලම තමයි මෙතනත් අපි සමරයිස් කරලා තියෙන්නේ. අනිත් එක තමයි සමහර මේ කියන කාරණා අපිට පුළුවන් ආයුර්වේදයේ එහෙම නැත්නම් අපේ දේශීය වෙදකමේ සඳහන් වෙනවා මේ කිතුල් පැණි සහ අනිත් එක තෙලිජ්ජ හොඳ මොනවටද කියන එක. විශේෂයෙන් තෙලිජ්ජ වලින් කියනවා ලෙබිඩෝ එක වැඩි කරන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඉතින් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් අපි දැකපු එකක් තමයි මේ ආජිනින් කියන එක ඔයගොල්ලෝ දන්නවා මේක නැචරල් වියාග්‍රා කියලා අපි කියනවා. වියාග්‍රා ටැබ්ලට් එක දන්නවා ඇති හුඟක් අය. ඒ ඉෆෙක්ට් එකම ආජිනින් වලින් දෙනවා. ඉතින් ඒ හින්දා වෙන්න ඇති සමහර විට අර සිංහල එහෙම නැත්නම් ට්‍රැඩිෂනල් මෙඩිසින් වල මෙන්න මේක සඳහන් වෙලා තියෙනවා. මේ කිතුල් රා එහෙම නැත්නම් තෙලිජ්ජ හොඳයි මේ ලෙබිඩෝ එක වැඩි කරන්න කියන කාරණා. ඒ වගේම දැන් අර ඉස්සලක වගේ මෙතන අපි සඳහන් නොකරත් අපි මේකේ බයෝ ඇක්ටිවිටිස් සමහර ඒවා බලලා තියෙනවා. මේක ඇත්තටම සමායම් තියෙනවා ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොපර්ටිස් තියෙනවා. ඒවා මගේ සහෝදර විද්‍යාඥයා මේ පද්මශ්‍රී රණසිංහ මහත්මයා එයාගේ PhD එකට කරපු පරීක්ෂණ වලදී ඒවා හුඟක් ඒවා ඔප්පු වුණා. අපි බයෝ ඇක්ටිවිටිස් ගොඩාක් බැලුවා. මීට කලින් ඇත්තටම මේ කැරියෝටා එහෙම නැත්නම් අපි කියන කිතුල් වල මේ ඇමයිනෝ ඇසිඩ් ප්‍රොෆයිල් එක රිපෝට් වෙලා තිබුණේ නැහැ. අනිත් එක තමයි අපි මේකේ අර මං කිව්වා සුවඳ තියෙන්නේ මොනවද කියන එක අපි පරීක්ෂා කරා. ඒකෙදි අපිට පුළුවන් වුණා අඳුර ගන්න සංඝටක 20කට වැඩි ප්‍රමාණයක් අපි අඳුරගත්තා. මේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ඒකේ එකෙන් එකේ තියෙන මේ තියෙන්නේ අපි සුවඳ අපි විශ්ලේෂණය කරාම අපිට මේ වගේ දත්ත ලැබෙනවා. මේකේ තියෙන සංඝටක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. මේ එක එකේ තියෙනවා මේ අපි කියන එකට ඔඩර් ඩිස්ක්‍රිප්ට් එකක්. එහෙම නැත්නම් ඒ සංඝටකයෙන් දෙන සුවඳක් තියෙනවා. දැන් මේක ඔක්කොම කලවම් වෙලා එන සුවඳක් මේ තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ දැන් අපි දන්නවා ඊතයිල් ඇසිටේට් කියන එකේ සඳහන් කරලා තියෙනවා මේ වයින් බ්‍රැන්ඩි ලයික් කොඩ එකක්. ඇත්තටම කිතුල් පැණි එක පොඩි තියෙනවනේ මේ වගේ ගතියක්. ඉතින් ඒකට හේතුව තමයි මේ සංඝටක තියෙන එක. දැන් ඒ වගේ අපි මේ අඳුරගත්ත වගේ එක එක ඒවා තියෙනවා. ඊළඟට චොක්ලට් වගේ එන සුවඳවල් තියෙනවා. මේ ඔක්කොම සුවඳවල් කලවම් වෙලා තමයි එන්නේ. ඒකයි මේ ඇත්තටම මේකේ බොහොම ස්මූත් සුවඳක් අපිට එන්නේ. ඉතින් ඒ සුවඳෙනුත් අපිට පුළුවන් අඳුර ගන්න අවශ්‍ය නම් මේ පැණි වර්ග වෙන් කරලා එතකොට මේ මම සඳහන් කරේ ඒවා විදිහටම තමයි. අනිත් එක තමයි දැන් මේ පැණි උණු කිරීමේදීත් මේ එක එක සංඝටක අනිත් ඒවාත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් මේකෙදි අපි දැකපු විශේෂ දෙයක් තමයි මේ මෙතන කියන්න ඕන එකක්. මේ වගේ සංඝටක විශේෂයෙන් වෙනස් වෙනවා මෙන්න මේ sugar cane. එහෙම නැත්නම් අපි කියන්නේ උක් පැණි එකත් එක්ක අනිත් ඒවා ගොඩක් වෙනස්. අපි පස්සේ බලනකොට මේකට එක හේතුවක් වෙන්න පුළුවන් කියලා අපි අනුමාන කරේ. අපි කියනවා ඔය ගස්වල සඳහන් වෙනවා මේවා C4 සහ C3 plants කියලා. ඔය මේ අපි කියන්නේ වල් එහෙම නැත්නම් ඔය වල් වර්ග අපි මේ බිම දුවන වල් වලට අපි කියන්නේ ඒක C4 ෆැමිලි එක. ඒකයි ඒවා ඉක්මනට වැවෙන්නේ. එයාට පුළුවන් කාබන් 4ක් පාවිච්චි කරන්න එයාගේ වර්ධනයේදී.
හැබැයි ඔය සාමාන්‍යයෙන් ගස් විදිහට වැවෙන ඒවා පාවිච්චි වෙන්නේ කාබන් 3ක් විතරයි අපි මේ වායු ගෝලයෙන් උරා ගන්න වගේ. ඉතින් මේක විශේෂ හේතුවක් වෙන්න පුළුවන් මේ පැණි මේ උක් පැණි එක අනිත් පැණි වර්ග තුනෙන්ම වෙනස් වෙන්න. මොකද අනිත් තුනම තාල වර්ගයට අයත්. මේක වෙන වර්ගයක්. ඒ නිසා තමයි හුඟක් වෙලාවට අර කොම්පොසිෂන් එකේ වෙනසක් පෙන්වන්නේ. මොකද ඒ වගේ මේ දෙකේදී C4 සහ C3 වල හැදෙන කම්පවුන්ඩ්ස් වෙනස් ගොඩක් ඒවා. මේ තියෙන්නේ මේ ප්‍රොක්සිමේට් මම කිව්වනේ ඉස්සෙල්ලා මේකේ මේ තියෙන අනිත් සංඝටක අපි ආහාරයක් ලේබල් කරනකොට මෙන්න මේව අවශ්‍ය වෙනවා. මේ තියෙන ඒ වගේ අපි ලේබල් එකට අවශ්‍ය වෙන දේවල් සැප් එක ට්‍රීකල් සහ ජැගරි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ මෙතනදී තෙලිජ් එකෙත් කරලා තියෙන්නේ කියලා. මොකද හේතුව තමයි තෙලිජ් වලින් දැන් අපි ඩෙවලොප් කරලා තියෙනවා සමහර බීම වර්ග RTS කියලා අපි කියන්නේ ready to serve drinks. ඒ තාක්ෂණය අපේ ආයතනයේ සතුව තියෙනවා. මම හිතන්නේ එක්කෙනෙකුට අපි තාක්ෂණය දුන්නා. එයා ඒව හදලා මාකට් එකටත් දැම්මා. ඒවා අපිට අර කඩෙන් ගන්න බීම බෝතලයක් වගේ බොන්න පුළුවන්. ඒක තියෙන්නේ කෙලිම තෙලිජ් වලින් හදලා තියෙන්නේ. සීනි දාන්න අවශ්‍යත් නැහැ. සීනි අලුතෙන් එකතු කරලා නැහැ. ඒ ක්‍රියාමාදාමය කරලා අපිට පහසුවෙන් බොන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් හදලා තියෙනවා. ඒ තාක්ෂණයත් අපි ළඟ තියෙනවා. ඉතින් ඒකත් අපිට ලේබල් කරන්න ඕන ඉඳ තමයි අපි කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේකේ කාබෝහයිඩ්‍රේට් තමයි වැඩියෙන් තියෙන්නේ. හැබැයි එනර්ජි එකකුත් තියෙනවා. ෆැට් එහෙම නැහැ. තෙල් නැහැ අපි හැමෝම දන්න දෙයක්. ඊට අමතරව අර අපේ වෛද්‍යාචාර්යතුමා සඳහන් කරා මේකේ තියෙන මේ වෙන මිනරල්ස් වර්ග ශරීරයට අවශ්‍ය වෙනවා. දැන් මේවා අපි සුදු සීනි කෑවොත් මේවා එකක්වත් අපිට හම්බෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අත්‍යවශ්‍ය මේ හුඟක් දේවල් මෙතන තියෙනවා. අයන් කොපර් මේවා මේ හැම එකම අපේ ශරීර සෞඛ්‍යයට අවශ්‍ය දේවල්. ඉතින් මේ හැම එකක්ම මේක තුල අඩංගුයි. ඉතින් ඒක තමයි විශේෂත්වය. දැන් අපි සුදු සීනි එකක් පාවිච්චි කරනවට වැඩිය මේ වගේ පැණි රස එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට නිරායාසයෙන්ම මේවා ලැබෙනවා. මේ පොටෑසියම් කියන ඒවා හැම ගොඩක් වැදගත්. කැල්සියම් මේ හැම එකම මේකේ සුළු වශයෙන් හරි තියෙනවා. නමුත් සීනි එකක් අපි පිරිසුදු කරපු සීනි එකක් ගත්තොත් මේ කිසිවක් අපිට ලැබෙන්නේ නැහැ. මීට අමතරව මම අර ඉස්සරහ ගිය ඇමයිනෝ ඇසිඩ් ඊළඟට ඕගැනික් ඇසිඩ් පොලිෆිනෝල් මේ සියල්ලම මේකේ තියෙනවා. ඒකයි මේක ඇත්තටම මේ ගොඩක් හෙල්දි ෆුඩ් එකක් වෙන්න එක හේතුවක් වෙන්නේ. ඊළඟට විටමින් වර්ග සඳහන් කර අපි මේ බැලුවම ඔයගොල්ලන්ට පේනවා ඇති විටමින් C තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සැප් එකේ විටමින් C තියෙනවා. හැබැයි මේක අපි බොයිල් වෙනකන් රත් කරනවා. එතකොට කොහොමද එහෙනම් මේ ට්‍රීකල් සහ ජැගරි වල තියෙන්නේ කියන එක. මේක ඇත්තටම මේක එක්ස්ප්ලেইন කරන්න අපිට අමාරුයි. නමුත් මේ වගේ එකක්ම වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නේ නැති අර මේ නෙල්ලි වලින් හදනවා සමහර නෙල්ලි සිරප් වගේ එකක්. ඒ වගේත් මේ වගේ රිපෝට් වෙලා තියෙනවා. මම හිතන්නේ මේකේ අර අනිත් ඒවාත් එක්ක එකතු වෙලා මේ රත් කරාට මේ විටමින් C එක ප්‍රොටෙක්ට් කරන මෙකැනිසම් එකක් ඇතුලේ තියෙනවා. මේක හැදීමේදී. ඒක ඇත්තටම අපි ඒක කොහොමද වෙන්නේ කියන එක අපිට එක්ස්ප්ලেইন කරන්න බැරි වුණා. නමුත් එහෙම ඒ ඔබ්සර්වේෂන් එකක් තියෙනවා. මේක මොකද සාමාන්‍යයෙන් සැප් ඉඳලා ට්‍රීකල් වලට එනකොට එකට 8ක් විතර වතුර හිඳෙනවා. එකට 7 අඩුම තරමේ 6ක්වත් හිඳෙනවා. එතකොට අපි කෙලිම බැලුවොත් විනාශ වෙන්නේ නැතුව මේක සාමාන්‍යයෙන් යන්න ඕනේ 8 ගුණයක් විතර වැඩි වෙන්න ඕනේ. නමුත් ඒ ආසන්නයටම ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා විටමින් C කියන එක උෂ්ණත්වයත් එක්ක විනාශ වෙනවා. හැබැයි ඒ විනාශ වීම අර සම්පූර්ණ විනාශ වීමක තත්ත්වයට යන්නේ නැහැ. ඒක හරි ඉන්ටරෙස්ටිං දෙයක්. ඉතින් අපිට ඒක මොකද්ද වෙන්නේ කියන එක හොයාගන්න බැරි වුණා. ඊළඟට විටමින් A තියෙනවා බීටා කැරොටින් විදිහට. මේ අනිත් සයනකල් බැලුවින් ඒ වගේ නම් අපිට මේවා උනේ නැහැ. නමුත් විටමින් A සහ C යම් ප්‍රමාණයක් තියෙනවා මේ කිතුල් පැණි සහ හකුරු වල. මේවා මම හිතන්නේ මම සඳහන් කරපු දේවල්. එතකොට අනිත් එක තමයි දැන් මේකෙන් පේන ඇති කිතුල් පැණි සහ හකුරු කියන්නේ අතරම හොඳ මැග්නීසියම් සෝස් එකක්. අනිත් එක තමයි පොටෑසියම් සහ ෆොස්ෆරස් සෝස් එකක්. මේ දෙකම මේක මේ ප්ලාන්ට් ප්‍රොඩක්ට් එකක් නිසා මේ දෙකම එනවා. ඉතින් ඒවා තමයි අපිට අර සුදු සීනි ගන්නවට වැඩියෙන් හකුරු එහෙම නැත්නම් පැණි පාවිච්චි කිරීමෙන් ලැබෙන අමතර වාසි. මේ ඔක්කොම තියෙනවා මේකේ. මේ සියලුම දේවල් අඩංගු වෙනවා මේ නිෂ්පාදනවල. මම කිව්වා අර නියුට්‍රිෂන් ලේබල් එක දාන්න ඕන කියලා අපි පැණි සහ හකුරු වෙළඳ පොළට දානවා නම් මෙන්න මේ තියෙන අපි හදපු ලේබල් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැනටත් අතර මේක පාවිච්චි කරනවා සමහර අය. මේ අපේ මේ වෙළඳ පොළට දාන අය. ඒ විදිහටම අපි මේ තියෙන්නේ පැණි වලට තියෙන ලේබල් එක මේක ඇත්තටම මේ ජාත්‍යන්තර ප්‍රමිතියට මේ ලේබල් එක සකස් කරලා තියෙන්නේ. මේක මොනම තැනක print කරන්න පුළුවන්. ලේබල් එකට නිෂ්පාදකයෙක් ඉන්නවා නම් මේ ලේබල් එක අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට හකුරු වලත් මේ විදිහටම ලේබල් එක හදලා තියෙනවා. මොකද මේකේ මේ ජාත්‍යන්තරව පිළිගත්
ලේබල් ෆෝමැට් එකක් තියෙනවා. අපි ඒකෙන් නැතුව ලේබල් කරන්න බෑ. ඒ ෆෝමැට් එකට තමයි අපි මේක හදලා තියෙන්නේ. එතකොට මේ කර්මාන්තයට අවශ්‍ය සියලුම දේවල් මෙතන අඩංගු වෙනවා. අපි මේකේදී කියන්න පුළුවන් එකම දේ තමයි අනිත් එක තමයි මේ දත්තත් එක්ක අපිට මේක ලෝකේ ඕනෑම වෙළඳ පොල්ලකට දාන්න අවශ්‍ය ලේබලින් ඒ සියලුම දේවල් කරන්න පුළුවන්. එකම දේ අපිට දැනට තියෙන ගැටලුව තමයි මේ මොනවත් කරන්න අපිට අවශ්‍ය නිෂ්පාදනය නැහැ. ඒ නිසා තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේක යම් වෙලාවක කර්මාන්තයක් තත්ත්වයට වර්ධනය වෙන තුරු මේ තත්ත්වෙන් ගොඩ එන්න අපිට අමාරුයි. දැන් අපිට තියෙන ලොකුම ගැටලුව තමයි අපිට අවශ්‍ය ගස් ප්‍රමාණය නැහැ. මැද ගන්න බෑ. අපිට ඇවිල්ලා තියෙනවා මේ අපි හරහා ආපු ඕඩර්ස් තියෙනවා ජපානයේට. ඒගොල්ලෝ ඉල්ලනවා මාසෙකට කිලෝ 30000. ඉතින් කොහෙන්ද දෙන්නේ? එකම දේ මේ ඉල්ලුම තියෙනවා සැපයුමක් නැහැ. සැපයුම එන්න නම් අපි මේක අනිත්‍ය වගේම පොල් වගේම මේක කර්මාන්තයක් දක්වා යා යුතුයි. මේක ඇත්තටම අපි එදා ඉඳලා 2005 ඉඳලා කියන කාරණයක්. නමුත් තාම එතෙන්ට යනකම් අපි ගිහිල්ලා නැහැ. ඉතින් මේ වගේ ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා මේකට. මේක ලෝකේ ඕන තැනක පිළිගන්න ප්‍රොඩක්ට් එකකට යන්න පුළුවන්. අවශ්‍ය සියලුම ගුණාංග තියෙනවා. වෙන කොහෙවත් මෙහෙම ප්‍රොඩක්ට් එකක් නැහැ. ලෝ ග්ලයිසීමික්, ඇන්ටි ඩයබටික් මේ සියලුම දේවල් තියෙන sugar එකක් කොහෙද තියෙන්නේ? අනිත් එක තමයි මේකේ අපි මීට අමතරව ඔයගොල්ලෝ දන්නවා අපිට දුඹුරු පාට sugar එක හදන්න පුළුවන්. sugar එක හදලා තියෙනවා අපි. ඒ තාක්ෂණයත් අපි ළඟ තියෙනවා. අපි සාම්පල් උත් තියෙනවා අපි ළඟ. මොකද මේක දැනට පොල් වලින් කරනවා පිලිපීනය. ඒකට ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් මිනිස්සු සුදු සීනි වලින් අයින් වෙන කාලේ සාමාන්‍යයෙන් අපි කතා වෙනකොට කියනවා මේ මිනිස්සුන්ට ශරීර සැකයට අහිත කර සුදු හතරක් තියෙනවා. සුදු පිටි, සුදු කිරි, සුදු සීනි, සුදු ගෑනු. මේ හතරම මිනිහෙක්ගේ ශරීර සෞඛ්‍ය පිරිහෙන දේවල් කියලා තමයි අපි කියන්නේ. ඉතින් ඒකේදී මේ සුදු සීනි වෙනුවට අපිට මේ කිතුල් සීනි දෙන්නත් පුළුවන්, පැණි දෙන්නත් පුළුවන්. මේක මේ ඊටාම ලොකු පොටෙන්ෂල් එකක් තියෙන එකක්. අනිත් එක තමයි අපි දැනට අවුරුදු 15කට කලින් කැල්කියුලේට් කරා සහ සියලුම දත්ත අපි ළඟ තියෙනවා 2005 දී එක කිතුල් ගහකින් එක්කෙනෙකුට ආදායම් විදිහට ගන්න පුළුවන්. හොඳ කිතුල් ගහකින් සාමාන්‍ය ලීටර් 10ක් එන ගහකින් ගන්න පුළුවන් මාසෙකට 25000ක ආදායමක්. ඉතින් ගස් හතරක් මැදගත්තොත් සමහරට අපිට වැඩි පඩියක් ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. අනිත් එක මේකෙදි එකම තියෙන බාධාව තමයි අපිට අවුරුදු 7ක් විතර යනවා මේ ගහ හදාගන්න. ඉතින් ඒක අපිට කරගත්තොත් හැබැයි දීර්ඝකාලීනව මේක ගන්න පුළුවන් ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. විශේෂයෙන් මෙතනදී සඳහන් කරන්න අපිට බන්දුල ගුණවර්ධන ඇමතුමා කාලේ තමයි අපිට මේ ග්‍රාන්ට් එක හම්බුනේ. එතුමා කිව්වේ ලක්ෂ මිලියන 2ක් කියලා. ඇත්තටම අපිට හම්බුණා මිලියන 2.8ක්. ඉතින් අපි එතනදී කැල්කියුලේට් කරලා පෙන්නුවා මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට මේ මිලියන 2.8 හොයන්න අපිට කොච්චර කල් යයිද? හරිම සරලයි. අපිට තියෙන්නේ ගස් 100ක් මාස 3ක් මදින්න විතරයි. අර ප්‍රොජෙක්ට් එකනම දාපු සියලුම සල්ලි ආපහු එනවා රටට. ඉතින් දැනට ඇත්තටම අපිට හරි සන්තෝෂයි මේකෙදී අපි ඔය කැස්පේ හදුවට පස්සේ වාර්ෂිකව තියෙනවා සාමාන්‍යයෙන් මිලියන 650ක විතර නිෂ්පාදනයක්. දැනට මිලියන සෑහෙන ප්‍රමාණයක ගාණක් පිටරටට යනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ කර්මාන්තකරුවෝ ඉන්නවා. ඉතින් ඒක ඉඳ අපිට ලොකු සතුටක් තියෙනවා මේ පිළිබඳව. නමුත් මේක මෙතනින් නැවතින්න අවශ්‍ය නැහැ. මේක ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද මේකේ තියෙන ප්‍රොපර්ටිස් එක අපිට ලොකු තැනකට යන්න පුළුවන්. ලොකු ඉන්කම් ජෙනරේටිං එකකට යන්න පුළුවන්. අනිත් එක තමයි කිතුල් වවන්න ලොකු මේ ශාස්ත්‍රීය ඉඩම් අවශ්‍ය නැහැ. මාජිනල් වල වවන්න පුළුවන්, කඳු වල වවන්න පුළුවන්. අපි ඇත්තරම කිව්වේ ඔය පයිනස් කපලා කිතුල් වවමු කියන තැන. එතකොට පරිසරයත් රැකෙනවා. අපිට ලොකු ආදායමකුත් ගන්න පුළුවන්. ඉතින් ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. ඉතින් මේ ওই ටික තමයි අපිට කියන්න ඕනේ. අනිත් එක මේකේ තව ගැටලු කීපයක් තිබුණා. දැන් කැලේ මදින අයට පැණි හදන්න මේ තෙලිජ ටික ගේන්න බෑ පැහැෙනවා. ඒකට අපි ඇත්තටම මේ උත්තරයක් දීලා තියෙනවා. අපිට පුළුවන් තෙලිජ එකක්. අපි ළඟ ක්‍රමවේදයක් තියෙනවා. ඒ මොකද රසායනික එකතු කරන්නේ නැහැ. භෞතික ක්‍රමවේදයක්. ඒකෙන් පුළුවන් අපිට දවස් 3ක් මේ තෙලිජ එක පැහැෙන්නේ නැතුව තියාගන්න. එතකොට දවස් 3ක ඒවා එකතු කරලා ගේන්න පුළුවන්. ඒක කැලේ ඇතුළේදීම කරන්න පුළුවන්. ඒකට අපි පොඩි මේ ගැජට් එකක් හදලා තියෙනවා. ඒක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඒ ටික තියෙනවා ඇත්තටම. අනිත් එක තමයි මේකේ දැන් විද්‍යාත්මකව අපි බැලුවොත් එහෙම අපිට පුළුවන් වුණා මේකෙන් අපි බුක් චැප්ටර් එකක් කරා. අනිත් එක ඉන්ටර්නැෂනල් කමියුනිකේෂන්ස් දෙකක් තියෙනවා. ඊළඟට ලෝකල් අපි කමියුනිකේෂන් ගොඩක් තියෙනවා. මේවා තමයි ආපු ඒවා. අනිත් එක තමයි අර ප්‍රමිතිය පිළිබඳව සඳහන් වුණා. ඇත්තටම ප්‍රමිතිය පිළිබඳව නම් දීර්ඝ කතාවක් තියෙනවා. මේකට අපි නිර්දේශ ඉදිරිපත් කරා ප්‍රමිතිය ආයතනයේ බොහොම කාලෙකින්. නමුත් අර ආණ්ඩු පෙරලිත් එක්ක ඔය කිතුල් යුනිට් එක නැති වුණා. ඒකත් එක්කම මේක ආපහු යට ගියා. දැන් ආපහු අරන් තිනවා. දෙක අවසාන අධීරේ තියෙන මම හිතන්නේ මේ ඉතුරු මාස 6 ඇතුළතදී මේක ෆයිනලයිස් වෙලා එයි. මාසයක් ඇතුළත මේක පබ්ලික් කමෙන්ට් වලට දානවා.
ඊට පස්සේ මාස 3ක් ඇතුළත මේක එළියට දාන්න පුළුවන්. ඒකෙදි මේ තව වෙච්ච හොඳ දෙයක් තමයි මේ සියලුම පැණිවලු වලට වෙන වෙනම ප්‍රමිතීන් එනවා. ඒවා නිර්දේශ කරලා තියෙනවා. ඉස්සරෝ මේනි කිතුල් එක අනිත් ඒවාට ප්‍රමිතීන් එනවා ඇත්තටම. දැනට ওই ටික තමයි අපි කරලා තියෙන්නේ. ඒකට මේ ෆින්ගර් ප්‍රින්ට්ස් පාවිච්චි කරලා අර මං කිව්වා වගේ අපිට මේ අඳුර ගන්න පුළුවන්. තාක්ෂණිකව කිසි ගැටලුවක් නැහැ. හුඟක් අපි මේකට දීලා තිනවා. අනිත් එක අපේ ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහත්මයා කිව්වා වගේ එතුමාගේ සිහිනයක් තියෙනවා. දැන් මේක අර පොල් වතු වවනවා වගේ වවලා මේක කර්මාන්තයක් තවත් මෙට ගේන එක. අනිත් එක ඒකෙදි අපි කතා කරා මේක මේ අපි කපන්න ගස් නගින්න ඕනනේ. ඉතින් ඒකට තාක්ෂණිකව මේ ඔටෝමැටිකලි කපන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේක මිකැනයිස් කරන්න. ඊළඟට දැන් මේපල් සිරප් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා මේ ගස් වලට බට දාලා තමයි ගන්න ඒගොල්ලෝ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් එකට. අපිටත් පුළුවන් කිතුල් වලටත් ඒ වැඩේ කරන්න. ගහේ උඩේ ඉඳලා අපිට පුළුවන් ෆැක්ටරි එකට ගන්න පත් ඇතුලේ. ඉතින් ඒ වගේ තාක්ෂණික පැත්තෙන් අපිට සහයෝගය දෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන ගැටලුව දැනට මේ ගස් නැති එක සහ මදින්න නැති එක. ඒ ටික ඔක්කොම කරන්න පුළුවන් ඇත්තටම. ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන වැඩ ටිකක් තියෙනවා මෙන්න මේ ටික. අපි මේ මම කිව්වා ටෙස්ට් කිට් එකක් හදලා තියෙනවා අපිට මේ ටෙස්ට් ස්ට්‍රිප් එකකට වගේ යන්න පුළුවන් අර pH බලනවා වගේ. ඒක අපේ එක අරමුණක්. අනිත් එක තමයි මේ සමහර කිමිකල් කම්පවුන්ඩ්ස් තියෙනවා අපිට මේ බයෝ ඇක්ටිවිටි එකත් එක්ක මැච් කරන්න ඕනේ. නැත්නම් අපිට කියන්න බෑනේ. ඉතින් ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. නමුත් මූලික කාරණේ මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඉස්සරහට යන්න ඕන සියලුම කාරණා අපේ පැත්තෙන් අපි කරලා තියෙනවා. IT එකකින් කරලා තියෙන්නේ අපි මේක මේ දීර්ඝ කාලීනව කරපු වැඩක්. ඊට අමතරව කිතුල් පිටිවල හුඟක් දේවල් කරලා තියෙනවා. දැනට මේ මම හිතන්නේ දන්නවා ඇති අපි මේකෙන් මේ එක්ස්පෝර්ට් ප්‍රොඩක්ට් එකක් කිතුල් වයින් එකකට දැනට අඩිතාලම දාලා තියෙනවා. ඒකේ තාක්ෂණය අපි පවරන්න යනවා ඒක සමාගමකට ලංකාවේ සමාගමකට. ඒක ටිකක් ලොකු ආයෝජනයක් මිලියන 200ක විතර ආයෝජනයක්. ඉතින් ඒකෙන් කෙලින්ම අපිට ගේන්න පුළුවන් වෙන්නේ මේ අපි ලෝකල් කන්සම්ප්ෂන් නෙමෙයි ඩොලර් එන වැඩක්. ඉතින් ඒකට අපිට තියෙන ගැටලුව තමයි තෙලිජ්ජ නැති එක. ගස් නැහැ, තෙලිජ්ජ නැහැ. එතෙන්ට ඇඩ්‍රස් වෙන්න ඕනේ මේක අනිවාර්යයෙන්ම මේ ඒක සිස්ටමැටික් ප්ලාන්ටේෂන් වලට යනකම් මේක කරන්න බෑ. ඉතින් ඒකට ප්ලාන්ටේෂන් වලට අවශ්‍ය මේකක් තියෙනවා සාමාන්‍ය මිනිස්සු කියන්නේ මේ මලේ පැලවෙන්නේ මුදුන් මල විතරයි කියලා මුදුන් මලේ යට විතරයි කියලා කියන්නේ. ඉතින් පැල කරන්නත් බෑ අර මේ උගුඩුවේ කෑවේ නැත්තම් පැලවෙන්නේ නැහැ කියලාත් කියනවා. නමුත් ඒ ගැන ප්‍රශ්නයක් නෑ. අපි පැල කරන තාක්ෂණයත් හදලා තියෙන්නේ. මේ කිතුල් ගහ කියන්නේ ටිකක් මේ වයර් මාරු වෙච්ච ගහක්නේ. මෙයාගේ මල් එන්නේ කොහෙන්ද? මල් එන්න පටන් ගන්නේ ගහේ මුදුනේ. වෙන කිසි ගහක මුදුනෙන් පටන් ගන්න නැහැ. එයා උඩ ඉඳලා පල්ලෙහාට එන්නේ. කාට හරි කියන්න පුළුවන් කිතුල් ඇටේ පැලවෙන්නේ කොහොමද කියලා. දැන් සාමාන්‍ය ඇටයක් පැලවෙනකොට ඉස්සරලා එන්නේ මොකද්ද? දැල්ලක් නෙන්නේ නේ. හැබැයි කිතුල් ඇටේ දැල්ලක් නෙවෙයි ඉස්සරලා එන්නේ. ඉස්සරලා එන්නේ මුලක්. අනිත් එක මේ කොලේ එන්නේ ඇටෙන් නෙවෙයි. කවුරු හරි මේව කරොත් බලන්න. ඒක එන්නේ මුලෙන්. මුල ඇදිලා මුලේ පැත්තකින් තමයි ගහ එන්නේ. ඒකයි අපි කොහෙන් හරි කිතුල් පැල අරන් පැල කරොත් පැලවෙන්නේ නැහැ. මැරෙනවා ගහ. ඒක මේ පොට් කරලා කරොත් මිසක් නැත්තම් කරන්න බෑ. ඒ වගේ ටිකක් වයර් මාරු වෙච්ච ගහක්. ඒ නිසා අපිට ඒ ටිකත් හොයාගන්න උනා. ඒ කාරණා ඔක්කොම කරලා තියෙන. ඒ කියන්නේ ප්ලාන්ටේෂන් කරනවා නම් මේ නර්සරි එකක් කරනවා නම් අපිට උදව් කරන්න පුළුවන්. අපේ ළඟ ඇත්තටම නර්සරි එකක් තිබුණා. අපේ ගස් දැන් අපි ඒ ටික දීලා ඉවරයි. අපව අපිට මැයි විතර තමයි පැල හම්බෙන්නේ. ඔය ටික තමයි අපිට කියන්න ඕන. අනේ විශේෂයෙන් අපි මේ පරීක්ෂණ වලට රජයේ දායකත්වයක් අපිට හම්බ වුණා. මේක ඇක්නොලෙජ් කරන්න ඕන විශේෂයෙන් ට්‍රෙෂරි ග්‍රාන්ට්ස් හම්බ වුණා අපිට රිසර්ච් වලට. ඉතින් ඇත්තටම රිසර්ච් වල අවුට්කම් එකක් තියෙනවා කියන්නේ මේ කිතුල් එක හොඳ උදාහරණයක්. මේකෙදි අපි අපේ ආචාර්යතුමා කියනවා වගේ නොකරපු දෙයක් නැහැ මම හිතන්නේ. ස්ටෑන්ඩඩ් හැදුවා. මේකට මේ පේටන්ට් ගත්තා, ප්‍රොඩක්ට් හැදුවා, ස්ටෑන්ඩඩ් හැදුවා. මේ සියලුම දේවල් කරා සයන්ටිෆික් ඒවට අමතරව. නිසා මේක හුඟක් සාර්ථක ප්‍රොජෙක්ට් එකක්. ඒ වගේ ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඇත්තටම. ඉතින් අපි කියන්නේ මේ සයන්ස් වලට ඉන්වෙස්ට් කරන්න. අපි හැම වෙලේම පිටරට දිහා බලාගෙන ඉන්නේ නැතුව ඇතුලේ තියෙනවා මේ වගේ දේවල් කරන්න ගොඩක් දේවල්. ඒක තමයි මගේ ඉල්ලීම. සමන් දුන්නට බොහොම ස්තුතියි. මේ ඊළඟට ප්‍රශ්න කීපයක් එවලා තියෙනවා මට. PCR මැෂින් එකක් මේක ඇත්තටම මම මගේ විෂයපතේ නේ මේක කරන්න බැරි වෙන එකක් නෑ. PCR හෝ ඊට සමාන ඒවා තියෙනවා ඇත්තටම. විශේෂයෙන් ඔය ඇමයිනෝ ඇසිඩ් වලට සහ මේවට මේ ප්‍රමිතියෙන් බලා ගන්න හැකිද කියලා අහනවා. ඒක දැනට නැහැ. නමුත් බැරි වෙන එකක් නෑ සමහරට. දැවට දෙන CRI
දැනට CRI තල් සංවර්ධන ආයතනය සම්බන්ධ කරන්න පුළුවන් නේද? ඒක නොවේ හතුන්ට ප්‍රණවත් නේද? ඔව් මේක ඇත්තටම අපි දැනට කරලා තියෙනවා. මොකද අපි මම කිව්ව කැස්ප ගැන සඳහන් කරානේ. කැස්ප එක තාල වර්ගයේ සියලුම ශාකවල මල් මදින්න පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ CRI එක සම්බන්ධ කරගෙන කැස්ප එක ඔප්ටිමයිස් කරා කොකනට් වලට. හැබැයි අපි ලංකාවට දුන්නේ නැහැ. හේතුව මේක අපෙන් ඉල්ලුවේ මේ ෆිලිපීන ෆර්ම් එකක්. අපි ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකක් කරන් ඒගොල්ලන්ට charge කරලා මේක කරලා දීලා තියෙනවා. මොකද ඒගොල්ලෝ මේ විශේෂයෙන් පොල් මදින නිසා. නමුත් අපි පොල් ලංකාවේ අයට මේක පොල් මදින්න පුළුවන්. අපෙන් අහනවා ගොවි මහත්වරු තන මහත්වෝ පොල් මදින්න බැරිද කියලා. පොල් මදින්න පුළුවන්. කිතුල් වලට වැඩිය ලේසියෙන් පුළුවන්. ගැටලුව තියෙන්නේ පොල් මදින්න ගියොත් එහෙම අපේ අයියලත් එක්ක ගෙදර ඉන්න නෝන මහත්තුරු ටික අපේ ඔළුවත් පලනවා. මොකද ගෙදර කන්න පොල් නැති වෙනවනේ. දැන් පොල් 110යි. පොල් මදින්න පටන් ගත්තොත් යන තැන හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ලංකාව තුල ලබා දුන්නේ නැහැ. අනිත් මේ පරීක්ෂණයේත් අපිට පොල් පරීක්ෂණ ආයතනයේ වගේම තල් සංවර්ධන තල් පරීක්ෂණ ආයතනය අපිට සහයෝගය දක්වුවා. මොකද ඒගොල්ලන්ගේ තමයි අපි සාම්පල් ගත්තේ. නැත්නම් ඔතෙන්ටික් ගන්න බෑ. පියෝ සාම්පල්ස් ගන්න බැරි නිසා ඒගොල්ලෝ අපිට ඒ සහයෝගය දක්වුවා. ඒ නිසා ඇත්තටම අපි මේ තල් වලටත් ප්‍රොජෙක්ට් එකක් දාලා තියෙනවා. නමුත් ඒක මේ අපිට කරගන්න බැරි වුණා ඒ දවස්වල මේ ආණ්ඩු මාරුත් එක්ක. හරි අමාරුයිනේ. මේ වගේ වැඩක් දිගට ගෙනියන්න ආණ්ඩු මාරුනකොට සම්පූර්ණයෙන් ඔක්කොම මාරු වෙනවනේ. ඒක නිසා. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා හකුරු හොඳින් ඔතා තිබීදී දියවීම. බෝතල් පුපුරන එක. ඔව් මේ දෙකටම හේතුව තමයි මේක හොඳ සීනි තියෙන දෙයක්නේ. ඒ හකුරු වල තියෙන විශේෂත්වය තමයි සමහර ඇත්තටම මේකෙදි තියෙනවා මේ විශේෂම හේතුවක් තමයි හකුරු සමහර ඒ වගේ තියෙනවා මේ ගස් මුලදී පටන් ගන්න. ඒක ගොවි මහතුරුත් දන්නවා. මල් මුලදී මේ පටන් ගත්තම ඒකේ තියෙන කොම්පොසිෂන් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. ඒක යම් කාලයක් එනවා මේක හරි මට්ටමට එන්න. ඒ මට්ටමට එන්න කලින් තියෙන වගේ මේ සීනි වල කොම්පොසිෂන් එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ රේෂියෝස්. ඒ වෙනස් වීම නිසා මේවට හරි ඉක්මනට වතුර උරනවා. විශේෂයෙන්ම ප්‍රැක්ටෝස් වලට වතුර උරනවා. ඒ ප්‍රැක්ටෝස් මුල් කාලේදී වැඩි. මුල් මල් වල. ඒ හින්දා තමයි මේ වතුර ඔතලා තිබුණත් මේ වතුර උරන්නේ. ඉතින් මේකට හොඳම දේ තමයි වතුර මේ යන්නේ නැති අර මේ බැරියර් ප්‍රොපර්ටිස්. ඒ කියන්නේ පැකේජින් එකේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම පිටරට යන මේක හොඳට පැකේජින් කරනවා. මේ බෝතල් පෙන දාන එකයි පුපුරන එකයි මේකට නම් හේතුව වෙන්නේ ඇත්තටම මේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේදී. මේ ගොවි මහතුරු ගෙවල් වලනේ කරන්නේ. නමුත් මේක කරන්න පුළුවන්. දැන් අපි මේ වගේ හොඳ හයිජිනික් කන්ඩිෂන් කරනවා නම් එහෙම උතුරන්න නැති වෙන්න හදන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ තියෙන ගැටලුව තමයි මේක ඇරලා තියෙනකොට විශේෂයෙන්ම ඊස්ට් වර්ග වැටෙනවා. ඊස්ට් වර්ග වැටිලා මේ සමහර ඊස්ට් තියෙනවා අපි යන්තම් රත් කරාට මේවා මැරෙන්නේ නැහැ. ඊස්ට් එකේ මේ ස්පෝ එක තියෙනවා. අනිත් එක බෝතල් සමහරට මේ බෝතලේ හොඳට හොදන උණු වතුරෙන් මුඩිය අරගෙන සරමෙන් පිහලා වහනවා. එතකොට අර තියෙන ඊස්ට් ටික මේක ඇතුළට යනවා. ඒ කාලයත් එක්ක අර උඩම තියෙනවනේ මේ ඔක්සිජන් තියෙන හරිය. ওই හරිය පර්මනන්ට් වෙන්න පටන් ගන්නවා. පැහෙන්න පටන් ගන්නවා. ඒක ටික ටික පල්ලෙහාට ගිහිල්ලා මේ උතුරන්න පටන් ගන්නවා. ඒකයි වෙන්නේ. ඒක අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ good hygienic මේ ප්‍රොඩක්ෂන් එකක් කරොත් ඒක වෙන්නේ නැහැ. ඒක හැබැයි ගහේ ඉඳලම පටන් ගන්න ඕනේ. මොකද මේ හොඳට මේ තෙලිජ් එක වහලා තියන්න ඕනේ. ගේනකොට හොඳ භාජන ගේන්න ඕනේ. අනිත් හුඟක් වෙලාවට වෙන තමයි මේගොල්ලෝ කරන්නේ මුට්ටිය හුඟක් අය දන්නවා මුට්ටිය පුච්චනවා. හැබැයි මුට්ටිය එල්ලලා තියලා මේ ඒකේ තියෙන ටික වෙන එකකට දාගෙන යනවා අරක තියෙනවා. මේ එහෙමම එල්ලනවා. එතකොට යට ඊස් තියෙනවා. ඉතින් අර වැටෙන එක පර්මනන්ට් කරනවා. ඒ නිසා මේ එතකොට පැණි ඇඹුල් වෙනවා. ඒ වගේ කාරණා තියෙනවා. ඉතින් මේ ඒවා නම් හදන්න පුළුවන්. ඒවා ලොකු ගැටලු නෙමෙයි. ඒවට තාක්ෂණේ තියෙනවා ඇත්තටම. අනිත් එක දැන් අපි මේකෙම තියෙන ඕගොල්ලෝ දන්නවා මේපල් සිරප් ලෝකයේ තියෙන හොඳම මේ විශේෂයෙන් පිකිනෙන පැණි වර්ගේ ඒකට සමානම ඒ පාටටම හදා ගන්න පුළුවන් අපිට. කිසිම ගැටලුවක් නැතුව අපි එහෙම හදලා තියෙනවා. ඒකේ තාක්ෂණයක් තියෙනවා. පැණි වලුත් අනිත් එක මේ ප්‍රොඩක්ට් විවිධාංගීකරණය කරලා තියෙනවා. හකුරු වෙනුවට චොක්ලට් පෙති වගේ ඒවා ඔක්කොම අපි කරලා තිනවා. ඒ තාක්ෂණය තියෙනවා. තාක්ෂණ ආයතනයේ සතුව සහ IDB එකටත් සමහර තාක්ෂණ අපි ලබා දීලා තියෙනවා. ඊළඟට මේ ප්‍රොජෙක්ට් එකේදී අපි ස්ථාන 4ක මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් හැදුවා. දර අඩුවෙන් වැය වෙන ඒවා. ඒ තාක්ෂණයේ පැත්තෙන් නම් ගැටලුවක් නැහැ. අපිට තියෙන මූලිකම ගැටලුව තමයි මේ නිෂ්පාදනයේ අඩුකම. මම හිතන්නේ මම උත්තර දුන්නා අවශ්‍ය ප්‍රශ්න ටිකට. මේවා පිළිබඳව මේ Tamanට පුද්ගලිකව ප්‍රශ්න තියෙනවා නම් අපේ ආයතනයට කතා කරන්න කිසි ගැටලුවක් නැහැ. අපි මාළඹේ හෝ කොළඹ පරීක්ෂණයට කතා කරන්න මේ එතකොට සම්බන්ධ කරලා දෙයි. හරි එහෙනම් බොහොම ස්තුතියි. මම හිතන්නේ